නෑ නෑ ස්පීකරේට सुखी हो आम्ही वगी इलाज बालता के निकलती हाँ මේක දාන්න පුළුවන් නේ සමබරම සුදම සදීස ඉන්නව නේද? හොඳයි. ඉන්නවනේ සදීස. හරි. අපි මතින් මෙහි පැත්තේ ලස්සනයි මෙහි පැත්තේ ලස්සන එකක් නැහැ. ඉස්සරහට නේද? අපේ මහත්තයා මේ RM කුඩා මැණිකේ කිව්වේ උනත් කියනවාද? හොඳයි එහෙනම් දැන් අතෙන්ට ගිහිලා සූදානම් වෙන්න අර ආරාධනා කිරීම කරන්න ඉස්සරෝම පැහැත් එක ඊට පස්සේ මල් බඳුන ඊට පස්සේ
පින්වන්ත සියලු දුන්න දෙනාට සම්මා සම්බුදු සරණයි. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ තථාගත සනරාමර ලෝක සිවංකර අමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ තථාගත අමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උත්තම වූ සී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද උත්තම වූ සද්ධර්මයට අනුගත වූ අනුකූල වූ ධර්මානුධර්ම ප්‍රතිපත්ති පිරුවා වූ ඒ අමා මහ නිවන් දුටු මහ රහතන් වහන්සේලා වර ප්‍රමුඛ ශ්‍රීමත් මහා ශ්‍රාවක සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහැවතුනි, අද දවසේදී අපේ ඓතිහාසික සංඝරාජපුර වැලිවිට වැහුම්ගල උතුම් බෞද්ධ මධ්‍යස්ථානයේ සෙනසුරාදා දිනෙහිදී පවත්වන ඒ සුවිශේෂී ආගමික කටයුත්ත දැන් ආරම්භ කරන්නටයි මේ සූදානම් වෙන්නේ. අපේ පූජනීය ගෞරවනීය වස්සාවාසික අපේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ ගෞරවනීය රතනනන්ද අපේ හාමුදුරන් වහන්සේ බංගලාදේශී රතනනන්ද අපේ හාමුදුරු වැහුම්ගල අපේ හාමුදුරන් වහන්සේගේ උපදේශනයෙන් මඟ පෙන්වීමෙන් මේ උදාර කටයුත්ත මේ කාල පරාසය තුළ මැනවින් සිද්ධ කරන අවස්ථාව මොහොත. අද මේ උදාර කටයුත්තේ සුවිශේෂී දායකත්වය දරලා කටයුතු කරන්නේ අපේ ඓතිහාසික සංඝරාජපුර වැලිවිට ඉඹුලහේනේ නිවසේ පදිංචි අප හිතයිශී කල්යාණ මිත්‍ර වූ අමල් බණ්ඩාර මහත්මාණන්, ඒ වගේම එම නෝනා මහත්මිය නෙළුමිකා ඒකනායක නෝනා මහත්මිය, ඒ වගේම මතීස හේරත් ජේෂ්ඨ පුතණු සහ කනිටු පුත්‍ර සදීස හේරත් පුතණුවන් මේ උදාරතර කර්තාවේ සුවිශේෂී අපේක්ෂණය වන්නේ සැමට ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාවක් සැලසීම, පින් උපයා ගන්නට, කුසලයේ යෙදෙන්නට අවස්ථාවක් ඇති කිරීම. එමෙන්ම හොඳ දරුවන් හැටියට මියගිය පියතුමා සිහිපත් කිරීම WHM පුංචි බණ්ඩා පියතුමාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම, ඒ වගේම සුජීවත්ව වාසය කරන RM කුඩාමැණිකේ මහෝපාසිකාවන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම, EM අබේරත්න බණ්ඩා
පියතුමාණන්ට සෙත් පැතීම, එච්.එම්. බිසෝමැණිකේ මෑණියන්ට සෙත් පැතීම මේ පින්කමේ ප්‍රධානතම අරමුණක් වෙනවා. ඒ වගේම අපේ ගෞරවනීය බංගලාදේශයේ රතනනන්ද අපේ හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ කොටගත් උත්තම මහා ශ්‍රාවක සංඝ රත්නයට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම මේ පින්කමේ තවත් ප්‍රධාන අපේක්ෂණයක් වෙනවා. ඒ වගේම අමල් බණ්ඩාර මහත්මයාණන් ඉතාමත් වටිනා සවිශේෂී චරිතයක්, එතුමන්ට එසේ වටිනා ජීවිතයක් බවට පත් වෙන්නට ඉඩසර ලැබුණේම හොඳ බිරිඳක් නිසා. අමල් බණ්ඩාර මහත්මයා තම බිරිඳට, තම දරුවන්ට, පවුලේ සියලු සහෝදර සහෝදරී පිරිසට, දරුවන්ට, ඒ වගේම තමන් හා එක්ක ක්‍රියාත්මක වෙන දායක සභාවේ හිතයිෂී හැමට, ඒ වගේම මෙවර මහා දායකත්වයේ දරන ඒ.එම්. යසෝමැණිකේ මහෝපාසිකාව ප්‍රමුඛ පින්වන්ත සියලු දෙනාට, මිගම් වාසී හැම දිනාට, මෙරට වාසී හැම දිනාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම මේ මොහොතට සම්බන්ධ වෙන සියලු දෙනාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම එතුමන්ගේ අපේක්ෂාව වෙනවා. ඒ වගේම විශේෂයෙන් ලෝකවාසී සමස්ත ජනතාවටම අද දින වෙනකොට මහත් වූ ව්‍යසනකාරී ස්වභාවයක් ඇතිවෙමින් වසංගත රෝගය ව්‍යාප්ත වෙනවා. ඒ වසංගත රෝගයට ගොදුරු වෙච්ච පිරිසට හැමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම මේ පින්කමේ ප්‍රධාන අපේක්ෂාවක් වෙනවා. බුදු සරණින්, ධම් සරණින්, සංඝ සරණින් ඒ සියලු දෙනාටම කායික මානසික නිරෝග භව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම මේ පින්කමේ ප්‍රධානතම අරමුණක් වෙනවා. සදහැවතුනි, අපි හිමනම් මෙතෙන් පටන් මේ උදාර කර්තාවී පූර්ව කෘත්‍යයන් සිද්ධ කරන්නටයි සූදානම් වෙන්නේ. ඒ අනුව දැහැත් වට්ටිය පිළිගැනීම, කුසුම් බඳුන පිළිගැනීම, පැන් බඳුන පිළිගැනීම ආදී පූර්ව කෘත්‍යයන් සිද්ධ කරනවා ඇති. සාදු 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 ඇයිද පාමා වනු නොවමා උනුත් පාමා වරද තමා. ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අප්‍රමාදේන සම්පාදේත.
අපේ ජීවිතය අවිනිශ්චිතයි. අවිනිශ්චිත ලෝකයක් තුළ අවිනිශ්චිත වූ ජීවිතයක් ලැබ අපි ගත කරන මේ ජීවිතය ඉන්න මොහොත අර්ථ සම්පන්න කර ගැනීමයි අපි අපේක්ෂාව විය යුත්තේ. ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි ලද මේ මනුෂ්‍ය ජීවිතය අර්ථ සම්පන්න කරගන්න, ඵලදායී කරගන්න, වටිනාකම් වලින් පිරුණු ජීවයක් බවට පත් කරගන්නයි මේ සද්ධර්මයේ දේශනා කරන්නේ. අපි එහෙමනම් අපිට ඒ නිවැරදි මඟ කියා දුන් භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ උත්තම සද්ධර්මයේ ඒ ශාවක සංගරුවන දැන් අවබෝධයෙන් සරණ යමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණ සහිත වූ උතුම් පංච සීලය නිර්වාණ සාන්තිය පිණිසම හේතු වේවා වාසනා වේවා වාසනා වේවා වාසනා වේවා සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. නමාමි බුද්දං ගුණ සාගරන්තං සත්තා සදා හොන්තු සුඛී ආවේරා. කායෝ චිකුඤ්ඤෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං නමාමි ධම්මං සුගතේන දේශිතං සන්තා සදා හොන්තු
Sukhi avera Kayo jigunyo Sakalo dugando Ganjanti sambe Maranam anje Namami sangham muni raja savakam Santa sada hontu Sukhi avera Kayo jigunyo Sakalo dugando Gajanti sambe Maranam anje Sadhu 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 Vandami ceteyang sabbam Sabbatani supatitetam Saririka dhatu mahabodhin Buddha rupang sakalang sada Sadhu 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 So Bhagavan Itipi Bhagavan Bhagava Vateso Bhagava Vateso Bhagava Bhagavantam Saranam Gacchami Bhagavantam Sirasa namami Bhagavantam Sirasa namami Bhagavantam Sirasa namami Bhagavantam Padipena pujemi Bhagavantam Padipena pujemi pujemi
උප්පේන පූජේමි භගවන්තං පානීයේන පූජේමි භගවන්තං ගිලාන පච්චේන පූජේමි භගවන්තං තම්බුලේන පූජේමි සාදු සාදු කායින වාචා චිත්තේන පමාදේන මයකතං අච්චයං කාමනේ වන්තේ වෝරිපඤ්ඤ තථාගතේ කායේන වාචා චිත්තේන පමාදේන මයකතං අච්චයං කාමමේ ධම්ම සන්දේටේක අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයකතං අච්චයං කාමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු 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 පින්වන්ත සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු. භාග්‍යවතු අමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේට උත්තම වූ සද්ධර්මයට උත්තම වූ මහා ශාවක සංඝ රත්නයට මාගේ নমස්කාරය වේවා. අපේ අතිපූජනීය ගෞරවනීය අපේ කල්යාණ මිත්‍රාණන් වහන්සේ අපේ වැහුම්ගලට ආලෝකයක් වුණු අපේ ප්‍රදේශයට අපේ රටට මිනි පහනක්සේ අපට කටයුතු කරන අපිට වඩා ලෙන්ගතු සැබැදි අපේ ගෞරවනීය හාමුදුරු අපේ වැහුම්ගල හාමුදුරු අපේ බංග්ලාදේශයේ රතනනන්දාභිධාන අපේ පූජනීය ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසර අද මේ මොහොතේ දායකත්වයේ දරන අපේ පින්වන්ත අමල් බණ්ඩාර මහත්මයාණෙනි නෙළුමිකා ඒකනායක නෝනා මහත්මියනි ඒ වගේම අපේ මහෝපාසිකාව එම් යසෝමෙනිකී මහෝපාසිකාවනි අපේ හිතයිශීනි පින්වත්නි සාදු ජනේනි කල්යාණ මිත්‍රේනි අපේ වටිනාම සම්පත අපේ දරුවෝ අපේ සදාදරණීය දරුවනි මතීස පුතා සදීස පුතා ප්‍රමුඛ කොට ගත්ත අපේ දරුවනි අද හාමුදුරුවෝ දහම් චින්තාවක් විනාඩි 10ක් වගේ පුංචි කාලයක් තුළ ඉදිරිපත් කරන්නටයි සූදානම් වෙන්නේ. මොකක් කරන්නද හාමුදුරුවෝ සූදානම් වෙන්නේ? දහම් චින්තාව ඉදිරිපත් කරන්න. පින්වන්ත හැමදිනාම ඒ සඳහා සූදානම්ද? අපේ පින්වන්ත හැමදිනාම සූදානම්. කුමකටද සූදානම් වෙන්නේ? ධර්මය පුංචි කාල පරාසයක් ශ්‍රවණය කරන්න. කුමකටද මේ ධර්මය? ඇයි මේ ධර්මය? ඇයි මේ ධර්මය? ඇයි බුදුහාමුදුරුවෝ මේ ධර්මය අපිට දේශනා කළේ? ඇයි අපි මේ බණ අහන්නේ? බණ ඇසීමෙන් අපි ලබන්නේ මොනවද? අපිට ධර්මය අවශ්‍යයිද? අවශ්‍යයි. ඇයි බුදුහාමුදුරුවෝ අපිට බණ දේශනා කරන්නට ඇත්තේ? මට උත්තරයක් දෙන්නකෝ. අපේ මේ දන් සභාවෙන් දකුණු පැත්තෙන්ද මෙලව පරලොව දෙකම යහපත සලස ගන්න. ඔන්න ඈත කලාපයකින් තමයි උත්තරයක් ආවේ. මෑත දකුණු පළාතෙන් මොකද කියන්නේ? දකුණු පැත්තේ. ඇයි බණ අහන්නේ? ඇයි බුදුහාමුදුරුවෝ අපට ධර්මයේ දේශනා කළේ? අපි වම් පැත්තෙන් අහමු. ඇයි මේ බණ අහන්නේ? නිර්වාණය සාක්ෂාත් කරගන්න. ජීවත් වෙලා ඉන්න කාලේ සුවපත්ව ගත කරන්න. නිර්වාණය දකින්න නම් ප්‍රාර්ථනා කළ පරියට නිවන් ලැබෙයිද? ප්‍රාර්ථනා කළ පරියට නිවන් ලැබෙන්නේ නැහැ. නිවන් දකින්න නම් මොකද වෙන්න ඕනේ? ධර්මයේ යෙදিলা ධර්මානුකූල ජීවිත පවත්වා ගැනීම තුළ
නිවන් දකින්න පුළුවන්. එහෙනම් නිවන ඈතක දෙයක්ද ළඟ දෙයක්ද ඉක්මනට ගන්න පුළුවන් දෙයක්ද? නිවන ඉක්මනට ළඟා කරගන්න බැරිද? නිවන ළඟ දෙයක්. ඒ නිවන ඈත දෙයක් හිම නෙවෙයි. මේ නිවන කොහෙන්ද හොයාගන්න තියෙන්නේ? පිටරටකින්? ග්‍රහලෝකයකින්? තමා තුලින්. ඊටමත් හොඳ උත්තරයක්. වටිනාම උත්තරය දුන්නා. ඊටමත් අගයි. මේ නිවන හොයාගන්න තියෙන්නේ තමා තුලින්මයි. තම දේශ නැනසින් දැකීම තුළ නුවණින් බැලීම තුළ ත්‍රිලක්ෂණයට අනුව මේ ජීවිතයේ දේශ සිත පිළිබඳව හඳුනා ගැනීම අවබෝධය තුළ නිවන් සාක්ෂාත් කරගන්න අපි හැම දිනාටම හැකියාව තියෙනවා. හොඳයි. හැම ජීවිතයකට නිවන් ලබන්න පුළුවන්ද? හැම ජීවිතයකටම නිවන් ලබන්න පුළුවන්. ඒ අය නිවන් මඟ තුල ඉන්නවා නම් නිවන් මගින් පිටත නම් නිවන හමු වෙන්නේම නැත. ඒ නිසා අපි ඔක්කොම මොකද වෙන්න ඕනේ? හැබැයි බෞද්ධ පිරිසක් හැටියට නිවන් මඟ තුල කටයුතු කරන්නට ඕනේ. නිවන් මඟ තුල කටයුතු කරන්නට ඕනේ. අපි ඇහුවොත් එහෙම නිවන් මඟ කියන්නේ මොකක්ද කියලා? ඔබ දෙන උත්තරේ මොකක්ද? මොකද්ද නිවන් මඟ කියන්නේ? නිවන් මඟ කියන්නේ මොකක්ද? අපිට හැමතැනම පේනවා නිවන් මඟ. අපේ හාමුදුරන් වහන්සේගේ වැඩසටහන් දෘශ්‍යාධාර තුලත් නිවන් මඟ තමයි තියෙන්නේ. අපි හාමුදුරුවෝ හැම වෙලාවෙම කතා කරන්නේ නිවන් මඟ තමයි. ඉරිදා වැඩසටහනත් නිවන් මඟ තමයි. මේ වැඩපිළිවෙලත් නිවන් මඟ තමයි. නිවන් මඟයි කියලා කිව්වේ මොකද්ද? ත්‍රිශික්ෂාවට අනුගත වීම. ත්‍රිශික්ෂාවට අනුගත වීම. තවදුරටත් ඒක විග්‍රහාත්මකව බලනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුගත හැම චරිතයක්ම නිවන් මඟ තුලයි සිටින්නේ. දැන් ඔබ බලන්න ඔබ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල ඉන්නවද කියලා. තමන්ගේ හදවතින් අහන්න ප්‍රශ්නයක්. ඔබ හරි විදිහට දකින්නවද? ඔබ වැරදි විදිහට දකින්නවද? නිස්සාර දේවල් පිටිපස්සේ මිත්‍යා විශ්වාස පිටිපස්සේ දුවනවද? ඔබ තමන්ගෙන් අහලා බලන්න. ඔබ කාම සංකල්පනා තුළ නිතරම කටයුතු කරනවද? ඔබ තරහසිත නිරන්තර ඇති කර ගන්නවද? කෙනෙක් යමක් ඇහුවත් ඔබට කේන්ති එහෙම යනවද? ඔබ බිරිඳත් එක්ක කේන්ති ගන්නවද? ඔබ සැමියාත් එක්ක එකට එක කතා කරනවද? ඔබ දුව පුතාත් එක්ක බොහොම නපුරු වචන විදිහට කතා කරලා ඒ අයට ආමන්ත්‍රණය කරනවද? එහෙනම් අපි නිවන් මඟ තුල නැහැ. අපි නිවන් මඟ තුල නැහැ. නපුරු වචන වලින් යුක්තයි. අපි බොරු කියනවා නම්, අපි කේලම් කියනවා නම්, අපි
පරුස වචන භාවිතා කරනවා නම් අපි සම්ප්‍රප්පලාපයන් නිරන්තර භාවිතේ පවත්වා ගන්නවා නම් අපි නිවන් මඟ තුල නැහැ. අපි සත්ත්ව ඝාතනයේ යෙදෙනවා නම් අපි නිවන් මඟ තුල නැහැ. මිත්‍යා දෘෂ්ටීන් හඹා යනවා නම් බුදුහාමුදුරන්ට වඩා දෙවියන් ප්‍රධාන කර ගන්නවා නම් අපි නිවන් මඟ තුල ඇත්තේ නැහැ. එහෙනම් අපි උත්සාහවත් වෙන්න ඕනේ හැබැයි නිවන් මඟට ප්‍රාප්ත වෙන්න. ඉතින් අද හාමුදුරු ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කියන්නේ එහෙම නෙවෙයි සූදානම් වෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කියන්නේ එහෙම නෙවෙයි සූදානම් වෙන්නේ. ත්‍රිශික්ෂාව ගැන කතා කරන්න නෙවෙයි සූදානම් වෙන්නේ. ඒ තරම් ගැඹුරු සංකල්පනා කතා කරන්න තරම් මට දැනුම ඇත්තේ නැහැ. මම අද පුංචි දෙයක් තමයි කතා බහ කරන්නේ. පුංචි දෙයක්. අපි හැම දිනම මේ බණ පද අසන්නේ ඔබ කියවා නිවන් දකින්න කියලා. ඒක හරි. බණ ඇසූ පමණින් අපිට නිවන් දකින්න බැහැ. බණ අසා දරා ක්‍රියාවට නැංවීම තුළ පමණයි නිවන් දකින්න පුළුවන්. ප්‍රායෝගික ක්‍රියාවලියක්. බෞද්ධකම කියන්නේ ප්‍රායෝගික ක්‍රියාවලියක්. ඔව් බෞද්ධද? චූටි පුතා තරුෂි ඔයා හරි හොඳ දරුවෙක් නේද? සඳමිනි හොඳ දරුවෙක් නේද? ඈ තාරපතිද තරුපතිද කියලා අහනවා. කවුද එහෙවි? ඔය දෙන්නගෙන් කවුද අහලා තිබුණේ? හරි හොඳයි. පස්සේ කතා කරමු ඈ. හරි හොඳයි. එතකොට ඔබ බෞද්ධද? අමල් මහත්තයා බෞද්ධද? උත්තරයක් දෙන්නේ නැහැ. නෙළුමි කනෝන බෞද්ධද? එහෙමයි. යාන්තම් හීසරේ එහෙමයි. අද ලෝකේ බෞද්ධ කියන්ට හරිම බයයි. පන්සිල් ගන්නට කිව්වට පන්සිල් ගන්න ආමුදුරු බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුද්ධං සරණ. හයින් ගාතාවක් කියන්නේ. සරණාගමනී ඉවක් පිහිටන්නේ. දානය අපේ පිංගුතුන් ගෙනෙනවා සමහරක් අය ගාථා කියන්නේ නැහැ. ප්‍රසිද්ධ කණ්ඩායමක් ඉන්නවා. ඒ කට්ටිය අපිට හිතයිසි. ආමුදුරු කියනවා ගාථා කියන්න එහෙයි කියනවා. අදිවාසේතු නූභන්තේ නෑ. මං හිතනවා දැන් කියලා ඇති කියලා. එහෙම හිතලා මම ඊළඟ පදයට යනවා. හොඳයි. ඔබ බෞද්ධද? බෞද්ධ අය අතෝසමන්ට බලන්න. ඔක්කොමලා බෞද්ධ. හරි හොඳයි. ඔව් අපේ හාමුදුරු. ඒක හරි වටිනවා නේද? අපේ හාමුදුරන්ගේ රටේ බෞද්ධ කියලා කියන්නේ ඒ කට්ටිය හඳුන්වන්නේ බොරුව කියලා නේ. බොරුව, චක්මා, මර්ම. ඒ විදිහට තමයි බෞද්ධකම බෞද්ධ මිනිස්සු හඳුන්වන්නේ නේද? හරි හොඳයි. අපේ හාමුදුරන්ගෙන් අපි ඉගෙන ගන්න දේවල් බොහොමයි. ඉතින් මට කියන්නකෝ බලන්න කොහොමද අමල් මහත්තයා බෞද්ධ වුනේ? කොහොමද අමල් මහත්තයා බෞද්ධ වුනේ? හාමුදුරන්ට කියන්න. ඔබතුමා හරි වටිනා කෙනෙක්. අපි එහෙනම් මහත්තයා කියන්නේ නැත්තම් නෝනගෙන් අහමු. කොහොමද නෝන බෞද්ධ වුනේ? ධර්මය අහනවා. ඔව් කියන්න උත්තරේ. ඔබතුමියගේ උත්තරේ කියන්න.
පෙරවන් සරණ ගිහිල්ලා ඔබ බෞද්ධ වුණා. හරි 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 හරි. අපි තව කෙනෙක්ගෙන් අහලා බලමුකෝ. කවුද? සංජු පුතා කොහොමද බෞද්ධ වුනේ? සංජු නේද ඉන්නේ? ඔව් සංජු තමයි. කතා කරලා කියන්නේ කොහොමද බෞද්ධ වුනේ කියලා? කොහොමද පුතා? පොඩි කාලේ ඉඳන් බුදුහාමුදුරුවෝ අදහනවා. හා හොඳයි. එයා බෞද්ධ වෙලා තියෙන්නේ ඇදහිීමෙන්. හොඳයි. අපි උපාසක මෑණියන්ගෙන් අහලා බලමු. ඔබ කොහොමද බෞද්ධ වුනේ? ආ හොඳයි. හොඳයි. මාතිස් කොහොමද බෞද්ධ වුනේ? සාදු සාදු සාදු. අපි පින්වන්ත පිරිස හරි වගේ නේද අපි හාමුදුරුවෝ? 100% හොඳ නේ. 100% හොඳ නේ. නමුත් අපේ පිරිස ඊට සමගාමී වටිනා උත්තර තමයි දුන්නේ. සමහරක් ඇත්තන්ගෙන් ඔක ආවහම කියනවා අම්මයි තාත්තයි බෞද්ධනේ. ඒ නිසා බෞද්ධ. අම්මයි තාත්තයි බෞද්ධ හින්දා. එතන කිසිම බෞද්ධකම නැහැ. අපි බෞද්ධ වෙන්නේම අවබෝධයෙන් බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. මේ ත්‍රිවිධ රත්නේ පිහිට හැර මට අන් පිහිටක් නැත. මේ සංසාර දුක්ඛයෙන් ඈතර වෙන්න මට තියෙන එකම පිළිසරණ මේ ත්‍රිවිධ රත්නේ සරණයි කියන විශ්වාසය. ඒ විශ්වාසය අවබෝධයෙන් යුක්තව බුදුහාමුදුරන්ගේ අනන්ත ගුණ, සද්ධර්මයේ අනන්ත ගුණ, ශ්‍රාවක සංඝරෝණී අනන්ත ගුණ යම්කිසි කෙනෙක් අවබෝධයෙන් පිළි අරගෙන ඒ පුද්ගලයා ත්‍රිවිධ රත්නයේ සමීපව ආශ්‍රය කරනවා. ත්‍රිවිධ රත්නයේ ආශ්‍රය කරගෙන තමන්ගේ ජීවිතේ හරි පැත්තට හොඳ පැත්තට වෙනස් කර ගන්නවා. තමන්ගේ දුර්වලතා නැති කරගෙන තමන්ගේ ජීවිතය ප්‍රබල වටිනා චරිතයක් බවට පත් කර ගන්නවා. උදාර පෞරුෂයකින් යුක්ත චරිතයක් බවට පත් වෙනවා. ඕනෑම අවස්ථාවකදී අභියෝගයට නොබියෝ මුහුණ දීමේ හැකියාව ලබා ගන්නවා මේ ත්‍රිවිධ රත්නයේ ආශ්‍රය නිශ්චය කරගෙන. ඒ පුද්ගලයා තෙරුවන් අවබෝධයෙන් උපාසනය කරමින් පන්සිල් රකිමින් කටයුතු කරන්නේ ඒ කාරණයෙන් මෙයා බෞද්ධ උපාසක වෙනවා. යම්කිසි තැනැත්තියක් අවබෝධයෙන් තෙරුවන් සරණ යමින් මේ පංචශීලයේ රකිමින් කටයුතු කරන්නේ උපාසනය කරන්නේ සමීපව ආශ්‍රය කරන්නේ ඒ කාරණයෙන්ම ඇය උපාසිකා වෙනවා. එතකොට මෙතන ඉන්නේ හැබෑ බෞද්ධයෝ. හැබෑ බෞද්ධයෝ. එහෙමද? ඒ උත්තර දෙන්නේ නැත්තේ. හැබෑ බෞද්ධ ගෙදරක සද්ද ඇහෙන්න බෑ හැබැයි. හැබැයි බෞද්ධ ගෙදරක මොනවද ඇහෙන්න බැරි? සද්ද ඇහෙන්න බෑ. මොන සද්දද ඇහෙන්න බැරි? ජාතිය අමතන්නා වගේ සැමියට කතා කරන. ජාතිය අමතනවා වගේ බිරිඳට අනුශාසනා කරලා තියෙනවා. ඒ අනුශාසනා 4 තමයි අද මේ පින්වන්ත හැම දිනාටම මම හාමුදුරුවෝ අතිශයින් සරල විදිහට කියලා දෙන්නේ. මේ සූත්‍ර දේශනාව මම ඔබ සිල් ගත්ත දවසක ගොඩක් වෙලා දේශනා කරා. අද හැබැයි ගොඩක් වෙලා දේශනා කරන්නේ නැහැ. මම විනාඩි
10ක් විතරයි දේශනා කරනවා කියලා කිව්වේ. දැන්ම විනාඩි 5ක් ඉවරයි. තව එහෙනම් තියෙන්නේ විනාඩි 5යි. ඒ විනාඩි 5 අතරේ මේ කාරණාව පැහැදිලි කරලා ආමුදුරු මෙත්ත සූත්‍රයේ දේශනා කරලා මේ වැඩසටහන හමාර කරන්නටයි අපේක්ෂාව. දැන් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ ගැන අපි මතක් කරා. ශ්‍රාවකයන්ට බුදුහාමුදුරු ආමන්ත්‍රණය කරේ කොහොමද? සූත්‍ර දේශනාවල කොහොමද තියෙන්නේ? අපේ හාමුදුරනේ භික්කවේ කියලා කියනවා නේද? මොකද්ද? භික්කවේ කියලා ආමන්ත්‍රණය කරනවා. භික්කවේ කියවහම භික්ෂු ශ්‍රාවකයෝ විතරද? දැන් සූත්‍ර දේශනාවක් කරනකොට එතන ඉන්නව කවුද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස ඉන්නවා. ඒක බුදුහාමුදුරුවෝ මේ දේශනාව කරන්නේ විශේෂයෙන්ම මාද පැහැදිලි කරන දේශනාව කරන්නේ ඍජුවම භික්ෂුන් වහන්සේලාට. කාටද? ඍජුවම භික්ෂුන් වහන්සේලාට. ඔබ දැකලා තියෙනවද දඩබ්බර හාමුදුරුවරු? දඩබ්බර හාමුදුරුවරු දැකලා තියෙනවද? හරිම හොඳයි. බොහොම හොඳයි. දඩබ්බර හාමුදුරුවරු අද නැහැ. අද අඩුයි. හැබැයි එදා වැඩියෙන් හිටියා. ඒ වැඩියෙන් හිටිය හින්දා බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා මොකක් කරන්නද? ශික්ෂාවන් පනවන්න. ශික්ෂාවන් කීයක් බුදුහාමුදුරුවෝ පැනෙව්වද? 227ක් පැනෙව්වා. ඒ භික්ෂුන් වහන්සේලාගේ දඩබ්බරකම් 227ක් හින්දාමයි. ඒවා හේතුපාදක කරගෙන තමයි බුදුහාමුදුරුවෝ මේ විනය ශික්ෂා පද 227ම පැනෙව්වේ. ඒ ධර්මතා විනය පනවන්ට හේතු වෙච්ච ධර්මතාවලට කියනවා ආසවට්ටනීය ධර්ම කියලා. අපි ඊළඟ දවසක මේ ආසවට්ටනීය ධර්ම මේ විනය පනවන්ට හේතු වෙච්ච කාරණා විනය පිළිබඳ කතා බහ කරනවා. තව නොබෝ දිනකින් අපේ හාමුදුරුවෝ අපේ දරුවන්ට ඒ පාඩම් පටන් ගන්නවා නේද? තව පටන් ගත්තේ නැහැ නේද? තාම පටන් ගත්තේ නැහැ. අපි යම් කාරණා මේ අපේ මතීසලාත් එක්ක කතා බහ කරලා තියෙනවා. ඉතින් බුදුහාමුදුරන්ට විවේකී අවශ්‍යයිද? බුදුහාමුදුරන්ට විවේකී අවශ්‍යයිද? අවශ්‍යයි. බුදුහාමුදුරුවෝ එක්තරා අවස්ථාවක කල්පනා කරනවා කාටවත්ම නොකිය. ආනන්ද හාමුදුරුවොත් එක්ක විතරක් ගියා සාක්‍ය ජනපදයේ චාතුමා කියන ගමට. කොහෙටද ගියේ? චාතුමා කියන ගමට. මේ චාතුමා ගමේ එක්තරා කැලෑවක් තිබුණා. මේ කැලෑව ඔක්කොම නෙල්ලි කැලෑවක්. මොන කැලෑවක්ද පුතා? නෙල්ලි කැලෑව. බුදුරජාණන් වහන්සේ මේ නෙල්ලි කැලෑවේ විවේකයෙන් සාක්‍ය ජනපදයට අයිති මේ චාතුමා කියන ගමේ වැඩ ඉන්නකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ උපාධ්‍යායයින් සහ ආචාරත්වයෙන් පැවිදි වෙච්ච 500ක් භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවෝ හොයාගෙන කොහාටද ගියේ? චාතුම්මාවට ගියා. 500ක් හාමුදුරුවෝ. මේ භික්ෂුන් වහන්සේලා වඩින්ට ඇත්තේ කොහොමද? එක්කෙනා පිටිපස්සේ එක්කෙනා. හැබැයි මේ ඔක්කොම ගියේ කොහොමද? අලුත්ම හාමුදුරුවෝනේ. කොහොමද යන්න ඇත්තේ? බීම බලාගෙන එහෙම යන්න ඇත්තේ? මේ හාමුදුරුවෝගේ කතා කර ඔක්කොමලා ගියේ කතා කර එහෙම වෙරියා. බුදුහාමුදුරුවෝ ඇතුලේ වැඩ ඉන්නවා. එතකොට මේ 500ක් හාමුදුරුවෝ පාත්‍ර එහෙම ගෙනියනවනේ නේද?
චත්‍ර ගෙනියනවා කුඩ ගෙනියනවා. ඒකට 500කගේ පාත්‍ර ගැන හිතන්නකෝ 500කගේ චත්‍ර ගැන හිතන්නකෝ මේ කට්ටිය මොකද කියන්නේ? පිළිවෙලට එක්කෙනෙක් තැම්පත් කරාට පස්සේ එක්කෙනෙක් තැම්පත් කරන්නට ඇද්ද? නෑ එහෙම තැම්පත් කරේ නෑ. පාත්‍ර ඔක්කොම මොකද කරේ? ගොඩ ගැහුවා. ඩොට් ගාලා දැන් දානවා පාත්‍රේ. ඒ එකම කතා කරනවා. මහා සද්දෙට කතා කරනවා. මහා සද්දෙට කතා කරනවා. බුදුරජාණන් වහන්සේ ඔක ශ්‍රවණය කරනවා. ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා මේක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ චාතුමා කියන සූත්‍රයේ තියෙනවා. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ චාතුමා කියන සූත්‍රයේ තමයි මේ කාරණේ තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද ඔය කෙවුලන් වගේ කෑ ගහන්නේ කවුද බලන්න. කෙවුලු කිවි කාටද? කෙවුලු කිවි කාටද? මාළු අල්ලන ගම්මානික අය වගේ දීවරයෝ වගේ කවුද ඔය කෑ ගහන්නේ බලන්න. ආනන්ද හාමුදුරුවෝ එළියට වැඩියා. බලනකොට සංඝ පිරිසක්. ඇහුවා ඔය ඇත්ත කවුද කියලා. පස්සේ අය කියනවා අපි කවුද? අපි කවුද? සාරිපුත්ත හාමුදුරුවන්ගේ ගෝලියෝ. අපි කවුද? මොග්ගල්ලාන හාමුදුරුවන්ගේ ගෝලියෝ. මොකටද ආවේ? බුදුහාමුදුරුවෝ දකින්න. ආනන්ද හාමුදුරුවෝ ඇතුළට වැඩියා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ බැහැ දකින්ට සරියුත් මහරහතන් වහන්සේගේ සහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ගෝලියෝ 500ක්ම ඇවිල්ලා ඉන්නවා. ඒ අයගේ තමයි ওই ගෝසාව. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේදී කියනවා පින්වන්ත ආනන්ද මා කැමති නෑ. ඒ අයට වහාම හැරිලා යන්න. ඒ අයට යන්න කියන්නේ. මාව හම්බ වෙන්න බෑ ඒ වගේ පිරිසකට. මගේ සම්මා සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝ කොයි වගේද? විනය ගරුකයි. සංසොන් ඇවතුම් පැවතුම් ඇතියයි. ඒ කට්ටියට වහම යන්න කියන්නේ. පස්සේ ඒ හාමුදුරුවන්ට ගිහින් කියනවා දැන් මේ කට්ටිය ගව් ගානක් ගව් 60ක් දුර ආපු අය. ඒ අයට කියනවා ආනන්ද හාමුදුරුවෝ පින්වන්ත හාමුදුරුවනි ඔයාලා තමයි වැඩි වරද්දාගත්තේ. එයි ඔයාලගේ මේ නොසන්සුන් කම මේ සංයමයක් නැති කට ඔයාලව බුදුහාමුදුරුවෝ දකින්න එක වළක්වනවා. බුදුහාමුදුරුවෝ කිව්වා ඔය ඇත්තන්ට සංයමයක් නැති නිසා ආපසු හැරිලා යන්න කියලා. බුදුහාමුදුරුවෝ දකින්න බෑ. ඒ වෙලාවට ඒ අයට කම්පාවක් ඇති වුණා. අපි කොච්චර පැවැත්තක්ද නොකළ යුත්තක් අපි අතින් සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේට නොකළ යුත්තක් අපි අතින් සිද්ධ වුණා. මහා කම්පාවකට පත් වුණා. ආපස්සට හැරිලා දැන් යනවා. වඩිනවා. හැබැයි ආවා වගේ නෙවෙයි වඩින්නේ. කොහොමද? ඕම සංසුන්න වඩිනවා. මේ වඩිනකොට මේ ශාක්‍ය ජනපදයේනේ. ශාක්‍ය ජනපදයේ මිනිස්සු බැලුවා 500ක් හාමුදුරුවෝ වැඩිය 500ක් හාමුදුරුවෝ ආපස්සට හැරිලා ආපයින්ම වඩිනවා. පස්සේ අහනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේලා දැක්කේ අපිට හරි සතුටුයි 500ක් හාමුදුරුවෝ ඔබ වහන්සේලා ඇයි මේ ආපයින් වඩින්නේ? ඒ වෙලාවේදී ඒ අය කියනවා අනේ ශාක්‍ය දරුවනි රජ දරුවනි අපි අතින් බුදුරජාණන් වහන්සේට වැරද්දක් වුණා. බුදුරජාණන් වහන්සේට වැරද්දක් වුණා. ඒ වැරද්ද අපි හැම දිනාගෙම සිද්ධ වුණා. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපට කියා සිටියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න අවස්ථාවක් දෙන්නේ නැති බව. අපිට යන්න කිව්වා. මේ අපි එකයි යන්නේ. ඒ වෙලාවේදී රජදරුවෝ කල්පනා කරනවා
මේ භික්ෂුන් වහන්සේලානේ. එයාලගේ ආපු ගමන හොඳයිනේ. අපේක්ෂාව මේ පුංචි වැරද්දක් කියලා තින් අපි කතා කරන්න. බුදුහාමුදුරුවොත් එක්ක කතා කරලා මේ ප්‍රශ්නේ විසඳන්නම්කෝ. දැන් ශාක්‍ය රජදරුවෝ ඇවිදලා කියනවා අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අර හාමුදුරන් වහන්සේලාට අනුකම්පා කරන්න. ගවයෙක් නම් එළදෙන මේ වහු පැටියෙක් දී කරාට පස්සේ ඒ වහු පැටියට කිරි නැති වුණොත් මොකද වෙන්නේ? අම්මා කිරි දුන්නේ නැත්තම් ඒ වහු පැටිය මිය යනවා. ඔබ වහන්සේගේ දරු පිරිසේ ඔබ වහන්සේගේ ආශ්‍රය නැති වුණොත් එහෙම ඒ අය මොකද වෙන්නේ? නොමග යන්න පුළුවන්. දැන් මේ රජදරුවෝ කියා සිටිනවා. ස්වාමීන් වහන්සේ බීජයක් පොළවේ පැල කරලා ඊට අවශ්‍ය පොහොර ටික වතුර ටික ඒ පැලේ වැඩෙන්න අවශ්‍ය කලමනා ටික නොලැබුණොත් එහෙම හොඳ පැලයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේ ඔබ වහන්සේගේ ආශ්‍රය අවවාදේ අනුශාසනයේ නොලැබුණොත් එහෙම මේ පිරිස නොමග යාවි. බුදුහාමුදුරුවෝ මේ රජදරුවන්ගේ කීමට අහුම්කම් දෙන්න ඇද්ද? බුදුහාමුදුරුවෝ අසාගෙන හිටියා උත්තරයක් දුන්නේ නැහැ. ওই වෙලාවේ මහා බ්‍රහ්මයා පැමිණෙනවා. මහා බ්‍රහ්මයා කාරණේ විමසලා අර විදිහටම බුදුහාමුදුරන්ගෙන් ඉල්ලීමක් කරා. පස්සේ බුදුහාමුදුරුවෝ අර පිරිසට එන්ට කියනවා. දැන් මේ පිරිස ඊටාම සංසොන්න එක්කිනා පිටිපස්සේ එක්කිනා ඉනින් සැරේ ඇවිදලා සංයමී බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වැඩියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. බුදුහාමුදුරුවෝ පස්සේ අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා පින්වන්ත සාරිපුත්තේ මම ඔබට සහ ඔබගේ පිරිසට යන්න කිව්වම ඔබට මොනවද හිතුනේ? කවුද අහන්නේ? බුදුහාමුදුරුවෝ අහනවා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මටත් හිතුණා ඔබ වහන්සේ වගේ හුදකලාව පිරිස් පාලනයෙන් තොර පැත්තකට වෙලා නිරෝධ සමාපත්තියෙන් වැඩින්ට මට හිතුණා. සාරිපුත්ත එහෙම කියන්න එපා. බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඒ වෙලාවේදී මොග්ගල්ලාන හාමුදුරන් වහන්සේගෙන් අහනවා පින්වන්ත මොග්ගල්ලාන ඔබලාට යන්න කිව්වට පස්සේ මොනවද හිතුනේ? පස්සේ මොග්ගල්ලාන හාමුදුරුවෝ කියනවා පින්වන්ත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිස් පාලනයෙන් ඈත් වුණොත් එහෙම මම මොකද කරන්නේ? මේ පිරිස පාලනය කරන්න ඕනේ කියලා අවවාද අනුශාසනා කරන්න ඕනේ කියලා මම කල්පනා කරා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මොග්ගල්ලාන මහරහතන් වහන්සේට සාදුනාදු පවත්වලා ඇගීමකට ලක් කරා. මැනවි සාදු සාදු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කතන්දරේ බොහොම දිග කතන්දරයක් මේ සූත්‍රේ මා අතිශයින් සරල වේ නිධානය කිව්වේ. අර 500ක් පිරිසට අවවාදයක් කරනවා. කාටද අවවාදයක් කරන්නේ? 500ක් පිරිසට. මේ 500ක් භික්ෂුන් වහන්සේලාට අවවාද කරනවා පින්වන්ත ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේලා මේ පැවිද්දට ආවා කියන්නේ හරියට ජලාශයකට පැනනවා වගේ. මොකද්ද?
ජලාශයකට ඔබ පැනලා තියනවද? නාන්ට එහෙම පැනලා තියනවද? ජලාශයකට පැන්න කෙනා කොහොමද ඉන්ටර්නෙන්නේ? හොඳ සිහියෙන් හිටියොත් නේද? ඇයි හොඳ සිහියෙන් හිටියේ නැත්නම් මොකද වෙන්නේ? ගහගෙන යනවා. හිර වෙන්න පුළුවන්. ගිලෙන්න පුළුවන් නේද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ පැවිද්දට ආපු කෙනා හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ මොකද්ද? ජලාශයකට පැන්නා වගේ. ඒ කියන්නේ හැම වෙලාවෙම සිහියෙන් ඉන්න ඕනේ. මොකද්ද ඉන්න ඕනේ? සිහියෙන් ඉන්න ඕනේ. ජලාශයකට පැන්න කෙනාට ඇතිවිය හැකි අනතුරු මොනවද? මොකද්ද? මරණ බය ඇති වෙනවා. මරණ බය ඇති වෙන්න පුළුවන්. ඇති විය හැකි උවදුරු මොනවද? ගිලෙන්න පුළුවන්. කිඹුලන්ගෙන් හානියෙන් පුළුවන්. සැඩපාරට ගහගෙන යන්න පුළුවන්. නපුරු මස්යන් එහෙම ඉන්න පුළුවන් නේද? ඔන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පින්වන්ත මහණෙනි මේ ජලාශයකට බැස්ස කෙනෙකුට උවදුරු 4ක් තියෙනවා. මොනවද තියෙන්නේ? උවදුරු 4ක්. එකක් තමයි බය 4ක් තියෙනවා. එකක් තමයි මොකද්ද? ඌමි බය. දැන් මේ කණ්ඩායම මතක තියාගන්න ඕනේ. ඔබතුමීට කණ්ඩායම් දෙකක් ඉන්නවා. මොකද්ද ඇති වෙන බය? ඌමි බය. එතකොට මේ කණ්ඩායමට අනිත් බය තමයි කුම්බීල බය. මොකද්ද? කුම්බීල බය. ඔබතුමාගේ කණ්ඩායමට ඉන්නේ ගෙදර පවුලේ ඇත්තෝ. ආවට්ට බය. මොකද්ද? ආවට්ට බය. ඔබතුමාලගේ කණ්ඩායමට සුසුකා බය. මොකද? සුසුකා බය. උවදුරු 4ක් තියෙනවා. බය කීයක් තියෙනවද? 4ක් තියෙනවා. කොහාට බැස්ස කෙනාටද? ජලාශයකට බැස්ස කෙනා. මොනවාද මේ බය 4? ආපහු හයියෙන් කියන බලන්න. ඌමි බය කියලා කිව්වේ මොකද්ද? ඌමි බය කියලා කිව්වේ මේක නිරන්තර ජලාශය තුළ හට ගන්නා මොනවද? දිය රැලි හට ගන්නවා. මොකද? දිය රැලි හට ගන්නවා. එතකොට මේ දිය රැල්ලෙන් මරණය ගේන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ වගේ පැවිද්දෙක් තුල භික්ෂුවක් තුල භික්ෂුණියක් තුල උපාසකයෙක් තුල උපාසිකාවක් තුල කෝපය හටගත්තොත් බලන්න. ඒක එයාගේ ජීවිතේම වනසනවා. ඔබ කැමතිද අපේ හාමුදුරුවෝ කෝපයෙන් ඉන්නවනේ? නේ අපේ හාමුදුරුවෝ කෝප ගන්නෙ නැහැ. මම එනකොටම වයින් එන්ට එපා මෙතනින්. ඔබ කැමතිද? කැමති නෑ නේද? චූටිදිය. ඔයා කැමතිද අප්පච්චි ඔයාට සැරේට කතා කරන තරහින්? කැමතිද? අමල් මහත්තයා කැමතිද? හේරත් මහත්තයා කෑ ගැහුවොත් එහෙම සැරේට? කැමති නෑ නේද? කෝපයට කවුද කැමති? කවුරුත් කැමති නේද? එහෙනම් කෝප ගන්න. කෝප ගන්න එක හොඳයිද? නෑ කෝප ගන්න එක හොඳ නැහැ. මේ කවුරු හරි භික්ෂුවක භික්ෂුණියෙක් උපාසකයෙක් උපාසිකාවක කෝප ගත්තොත් එයා මොකද වෙන්නේ? එයාගේ ජීවිතය වනස ගන්නවා. එතකොට මේ භික්ෂුවකට බුදුහාමුදුරේ දේශනා කරනවා. දැන් භික්ෂුණාට ලැබෙන දේශනා කරන්නේ.
යම්කිසි උපාධ්‍යාය කෙනෙක් එහෙම නැත්නම් ආචාර්යයන් වහන්සේ කෙනෙක් අවවාද කරනවා. උන්වහන්සේ මේ අවේලාවේ කෑම ගන්න එපා. මොකද කියන්නේ? අවේලාවේ කෑම ගන්න. ඔය දුරන්ත පණින් තීපව වික්ෂුවක් නේද? දැන් එතකොට ඔය ලොකු ස්වාමීන් වහන්සේලා එහෙම අවවාද කරනවානේ පොඩි හාම. ඒ පොඩි හාමුදුරුවෝ කල්පනා කරනවා නම් ගෙදර ඉන්නකොට මේ මොකක්වත් නැහැ. මේ කවුරුත් නීති දෙයි කියන්නේ නැහනේ. මට ඕන විදිහට දීගෝ මට ඕන දෙයක් කෑවා. නේද? දැන් මේ උන්වහන්සේලා මොකද කරන්නේ? අම්මා තාත්තව පනවපු නැති නීති පනවනවානේ කියලා හිතේ කෝපයක් හටගත්තොත් එයා ඉන් පස්සේ කල්පනා කරනවා මේක කිසි නිදහසක් නැති දෙයක්. ඒකෙන්ද සිවුරු ඇරගන්නවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කෝක ගිහියන්ටත් අදාළයි නේද? ඒක ගිහියන්ට අදාළයි. කෝප ගත්තොත් එතන පෙරදීම විනාශයක් තමයි ඇති. ඒක ජලාශයට පැන්න කෙනාට මොකද වෙන්නේ? රළ ඇවිදිලා විනාශ කරන්න පුළුවන්. ඒ වගේ ජීවිතයක් තුළ යම්කිසි කෙනෙක් තරහසිත ඇති කරගත්තොත්, කෝපසිත ඇති කරගත්තොත් එයාට පිරිහීමක්මයි ඇති වෙන්නේ. මේ සමහර ගෙවල් වල අලුත බැඳපු අය අවුරුද්දක් විතර හොඳට ඉන්නවා. ඊට පස්සේ ඉස්සර පැරණි අය නම් එහෙම නැහැ. පැරණි විවාහක අය එහෙම නැහැ. දැන් තරහ වෙච්ච ගමන් මොකද වෙන්නේ? පුංචි කෙටලට කේන්ති අරගෙන මම යනවා යන්ට කියලා අත්හැරලා යනවා. මම නිකන් එහෙම ආව නෙවෙයි. දෑවැද්දකුත් අරන් ආවේ. තව කතා ගොඩක් જાති කීවා. ඊට පස්සේ මේ වචනය වැරදි විදිහට භාවිතා කරනවා. සිටිවිලි නපුරු වෙලා. කතාව නපුරුයි. ක්‍රියාව නපුරුයි. එතකොට කෝපය කියන එක පැවිදි ජීවිතයේ ආස්පසින්ම විනාශ කරනවා. පැවිදි ජීවිතේ විතරක් නෙවෙයි. ගිහි ජීවිතය විනාශ කරගන්න. විනාශ කරනවා. ඒක නිසා කෝපය පැවිද්දට විශාල භයානක චෛතසිකයක්. ඊට එක තමයි කුම්භීල බය. කුම්භීල කියලා කිව්වේ කාටද? කුම්භීල කියලා කිව්වේ කිඹුලට. ඒකට මේ ජලාශයකට බැස්ස කෙනෙකුට කිඹුලෙකුගෙන් බයෙන් ඉන්න පුළුවන්ද? කිඹුල කන්න පුළුවන්ද? කිඹුල කන්න පුළුවන්. කිඹුල කන්න පුළුවන්. ඒකට භික්ෂුවක් යම්කිසි භික්ෂුවක් ආහාර ගන්නකොට මොකද වෙන්නේ? ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඕනේ. භික්ෂුව විතරද ප්‍රත්‍යවේක්ෂා කරන්නට නැන්නේ? ඒක එතකොට ගිහියන්ට අදාළ නැද්ද? මේ ප්‍රත්‍යවේක්ෂා කිරීමේ අපේක්ෂාව මොකද්ද? මොකක්ද අපේක්ෂාව? මේකම සුදුසුද නුසුදුසුද කියලා බලන එක නේද? අපිට පෙර අතීතයේ හොඳ ආහාර සංස්කෘතිය තිබුණා. ඒ ආහාර සංස්කෘතිය ආත්පසින්ම දැන් මොකද වුනේ? බිඳ වැටිලා. ආහාර සංස්කෘතිය බිඳ වැටිච්ච හින්දා අද රෝහල් වල වැඩියෙන්ම ඉන්න රෝගී අතර කවුද ඉන්නේ? දිය වැඩියා රෝගීන් අපිට ලැබෙනවා. හෘදයාබාධ රෝගීන් අධික ලෙස අපිට දකින්න ලැබෙනවා. වකුගඩු රෝගීන් වැඩි විදිහට දකින්න ලැබෙනවා. දියවැඩියාව හැදෙන්න හේතු මොනවද? සරල කෙටි ආහාර වර්ග භාවිතය. නේද? මේ දිව පිනවන ආහාර වලට තැන දීන්නේ. නේද? තිත්ත රස තියෙන්න ඕනේ, ඇඹුල් රස තියෙන්න ඕනේ, කිරි රස තියෙන්න ඕනේ, පැණි රස තියෙන්න ඕනේ. මේ සියලු රසයන්ගෙන් යුක්ත වෙන්න ඕනේ ආහාරය. සමතුලිත ආහාරයක් නේද? එහෙමනේ කියන්නේ. එතකොට දැන් එහෙම නැහැ. පැණි රස නම් පැණි රසම තමයි. ටීවී එකේ මොනවද පෙන්වන්නේ?
සීලත් එක්ක ඩාන්ස් කර කර තමයි ආහාර ගන්න දැන්. ඉස්සර එහෙම වුණේ නැහැ. ඉස්සර එහෙම වෙන්නේ නැහැ. ඊටාම සංසුන් මනසකින් කතා නොකර මේ ආහාර කෘත්‍යය කරට නම් අතිශයින් පූජනීය විදිහට. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුවක් යම්කිසි භික්ෂුවක් සංයමයකින් තොරව ආහාර ගන්නවා නම් එහෙම නායක භික්ෂුන් වහන්සේ ආචාර්ය භික්ෂුන් වහන්සේ උපාධ්‍යාන වහන්සේ කියනවා උන්වහන්සේ මේ ආහාර හොඳ නැහැ. මේවා ගන්නට එපා. උන්වහන්සේ මේවා හොඳයි. එතකොට ආහාර පාලනයක් කරනවා. එතකොට ඒ වික්ෂුව කල්පනා කරනවා ගෙදර ඉන්නකොට මම කොහොමද කවුරුත් මෙහෙම කියන්න හිටියද? කවුරුත් එහෙම කියන්න හිටියේ දැන් මේ උන්වහන්සේලා මොකද කරන්නේ? ආහාර පාලනය කරනවා. නීති රීති දානවා විතරක් නෙවෙයි ආහාර පාලනය කරනවා. මට කැමති කෑමක් ගන්න නෑනේ. අන්න එහෙම යම්කිසි කෙනෙක් ආහාරයේ ගිජුකම නිසා තමන්ගේ පැවිද්ද අතහරිනවා නම් බුදුහාමුදුරු කියනවා කුම්බීල බිය කියලා. මොකද කියන්නේ? කුම්බීල බිය. කිඹුලා කෑවා වගේ. එතකොට දැන් මේ කුම්බීල බිය ගිහි ගෙදරට බලන්නකො. දැන් එතකොට නිසි පාලනයක් නැහැ. එතකොට දැන් අම්මාගේ යුතුයකම අප්පච්චිගේ වගකීම දරුවට අවශ්‍ය දේ දීම. දරුවා ඉල්ලන දේ දීම නෙවෙයි. මොකද? අවශ්‍ය දේ දීම. දැන් ඔබ එහෙම කරනවද? දරුවා ඉල්ලන දේද දෙන්නේ? දරුවට අවශ්‍ය දේද දෙන්නේ? ඔව්. ඉස්සර අපේ අම්මා අපිට සීනි හැන්දයි දෙන්නේ. ආය කොච්චර වුණා වුණත් ආයෙ දෙන්නේ නැහැ. අම්මත් බත් ටික බෙදලා දෙනවා. අප්පච්චිට ඉස්සරෝම හාම්පුතා කියලා නේද? ඒක හරිම ලස්සන අපූර්ව ක්‍රමයක් ඒක. දැන් දරුවා මොනවද ඉල්ලන්නේ? ඉල්ලන හැම දෙයක්ම ගෙනල්ලා දෙනවා. වැඩියෙන්ම ගෙනල්ලා දෙන්නේ දරුවට අවැසිදීම නෙවෙයි. දිව පිනවන දෙයම තමයි ගෙනල්ලා දෙන්නේ. ඒ නිසා දරුවට හානියක් තමයි කරන්නේ. සමහරක් දරුවෝ මොකද වෙන්නේ? අම්මලා කියලා දීපුවාද දන්නේ නැහැ. අප්පච්චි කියලා දීපුවාද දන්නේ නැහැ. ගුරුවරු කියලා දීපුවාද දන්නේ නැහැ. කෑම කන්නේ නැහැ. මේ වයස අවුරුදු 11යි 12යි 13යි 14යි කෑම කන්නේ. ඇයි කෑම කන්නේ නැත්තේ? දරුවා කල්පනා කරනවා මගේ ශරීරය මහත් වෙලා මම කැත වේවි. ඔය වයස් කාලේ ඉතින් මොකද වෙන්නේ? ඉතාමත් පෝෂ්‍ය ගුණයෙන් යුක්ත ආහාර පාන දෙන්න ඕනේ දරුවට. ඒවට ඉංග්‍රීසි වචනත් කීපයක් තියෙනවා මම දන්නේ නැහැ හරියට. ඒක මේ කතා කරොත් එහෙම වෙන වචනේ කියවේවි. ඒකෙන් තමයි මම කියන්නේ. ඉතින් ඒක නිසා අපි හැම වෙලාවකම ආහාරයේ ජීවිතේ පළවෙනි කාරණය අංක 1 සබ්බේ සත්තා ආහාර තිතිකා. ඒක නාමකින් දස ප්‍රශ්නවලදී පළවෙනි ප්‍රශ්නේ තමයි ඒකට ලැබෙන උත්තරේ තමයි සබ්බේ සත්තා ආහාර තිතිකා. ඒ නිසා මේ ආහාරය සුදුසු වේලාවේ සුදුසු අවස්ථාවේ ගත යුතුයි. උදය ආහාර ප්‍රධානයි. ඊට පස්සේ දහවල් ආහාරය. රාත්‍රියේ සරල ආහාරය. එතකොට ඒ අවස්ථා තුන අම්මා කියන චරිතය හරියටම කළමනාකරණය කරන්න ඕනේ. පුතාට ඕන දෙයම නෙවෙයි.
දුට ඕන දේම නෙවෙයි. ජීවත් වෙන්න අවශ්‍ය දේ තමයි ලබා දිය යුත්තේ. ශක්තිය ලැබෙන දේ තමයි ලබා දිය යුත්තේ. නිවැරදි පෝෂණය ලැබෙන දේ තමයි දිය යුත්තේ. එහෙම වුණොත් හොඳයි. එහෙම නැත්නම් අනාගතයේදී දරුවන් දිහා බලමින් දුක් වෙන්න තමයි සිද්ධ වෙන්නේ. අපේ සමස්ත ජාතියම දුර්වල ජාතියක් බවට පත් වෙයි. දැන් තව විනාඩි 2යි තියෙන්නේ. ඊළඟ එක තමයි මොකද්ද? අපේ අමල් මහත්තයාගේ කාරණේ මොකද්ද? මේ අය උරුමි, මේ අය කුම්බීල ආවට්ට. ආවට්ට බහේ කියලා කිව්වේ මොකද්ද? ආවට්ට කියලා කිව්වේ මේ ජලාශයක් තුළ ඇති වෙන මොනවද? දියසොලි. දියසොලියකට අහු වුණොත් මොකද වෙන්නේ? ඇදගෙන ඇතුළටම යනවා. එහෙනම් මරණය තමයි. එතකොට මේ යම්කිසි භික්ෂුවක් මම මේක දේශනාව දිගු කරන්නේ යම්කිසි භික්ෂුවක් මේ ආරණ්‍ය වාසීව වැඩ ඉන්නවා. යම්කිසි භික්ෂුවක් ග්‍රාම වාසීව වැඩ ඉන්නවා. යම්කිසි භික්ෂුවක් අපි හිතමුකෝ ඇවිදින්ට යනවා. ඇවිදින්ට යනකොට මේ භික්ෂුව ගමන් කරන්නේ කුමක් අපේක්ෂාවෙන්ද? භික්ෂුව කායික ව්‍යායාමයක් ඇටියෙට. භික්ෂුවට පරිසරයේ සෞන්දර්යය විඳින්න තහනම්ද? නැහැ. පරිසරයේ විඳින්න තහනමක් නැහැ. එතකොට අවබෝධයෙන් යුක්ත භික්ෂුවක් ගමනක් යන්නේ පරිසරය අත්විඳින්න. ඒ වගේම මෙත්තා සහගත සිතින් යුක්තව සක්මන් කරමින් ශරීරයට පහසුවක් ලබන්නට. එතකොට ඒකම තවත් භික්ෂුවක් යනවා. ඒ භික්ෂුව යනකොට කල්පනා කරනවා විවිධ භික්ෂුන් වහන්සේලා ඉන්නවා නේද? දකින්නවා කවුද? ලස්සනට ඇඳගත් මහත්යෙක්. කවුද? ලස්සනට ඇඳගත් මහත්යෙක් දකින්නවා. එතකොට මේ ලස්සනට ඇඳගත් මහත්යාගේ අතින් අල්ලගෙන තව නෝනා කෙනෙකුත් යනවා දකින්නවා. එතකොට එයාට එකවර සංකල්පනාවක් හිතෙනවා. අයියෝ මං කරගත්ත මෝඩකම. මාත් ගෙදර හිටියනම් මේ වගේ ලස්සන සූට් එක ගහලා යනව නේද? අර නෝනා එල්ලීලා යන හැටි. මටත් එහෙම වෙන්න ඇත්තා. බුදුහාමුදුරු කියනවා ඒ සංකල්පනාව වික්ෂුවට ඇති වුණොත් එහෙම එයාගේ පැවිද්ද මොකද? විනාශයි. පැවිද්ද විනාශයි. යම් කිසි කෙනෙක් මේ ඇසින් දකින්නදී ආස්වාදනීය පැත්ත විතර කල්පනා කරනවා නම් කනෙන් ඇහෙන ශබ්දයේ ආස්වාදනීය පැත්ත විතරක් හිතනවා නම් නහයෙන් දිවෙන් කයෙන් ගන්න දේවල් ආස්වාදනීය පැත්ත විතරක් හිතනවා නම් එහි ආදීනවය කල්පනා කරන්නේ නැත්තම් නිස්සරණයට යොමු වෙන්නේ නැහැ. එතකොට යම්කිසි භික්ෂුවක් වේවා, භික්ෂුණියක වේවා, උපාසකයෙකු වේවා, උපාසිකාවක වේවා, ඇසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මේ පසිදුරන් තුළින් ලබන පස්කම් සැපය ආස්වාදනීය විදිහට විතරක් ගන්නවා නම් ඒ පුද්ගලයා ඇති වෙනවා මොකද්ද? මේ පැවිද්දද ජීවිතේද විනාශ කරනවා. ඒ ඇති වෙන බයට කියනවා මොකද්ද? ආවට්ට බය කියලා. මොකද්ද කියන්නේ? ආවට්ට බය. දැන් අපි බය කීයක් කිව්වද? 3යි. මොනවද? ඕමි බිය, කොම්බීල බිය, ආවට්ට බිය. අපේ සම්පත් මහත්තයාගේ කණ්ඩායමට මොකද ලැබුණේ?
සුසුකාදිය. සුසුකාදිය කියලා කිව්වේ මොකද්ද? මේ ජලාශයට බැස්සොත් එහෙම මොකද වෙන්නේ? නපුරු මාළුවෝ ඉන්න පුළුවන්. නපුරු මත්ස්‍යෝ. සමහරක් මත්ස්‍ය වර්ග ඉන්නවා. අපේ රටේ නම් ඒ මත්ස්‍ය වර්ග නැහැ. සමස්ත ශරීරයම කාලා දානවා. ගවයෙක් වගේ වැටුනොත් ඒ ජලාශයකට ඒ ගවයාගේ ඇටකටු දක්වාම මේ මත්ස්‍ය කාලා දානවා. එතකොට දැන් ජලාශයකට වැටිච්ච කෙනෙකුට පැන්න කෙනෙකුට ඇතිවිය හැකි බයක් තමයි මොකද්ද? සුසුකාදිය. එතකොට අපි භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන පැවිද්දෙකුට භික්ෂුවකට ඔය බිය ඇති වෙන්න පුළුවන්. එතනින් බුදුහාමුදුරෝ දේශනා කරේ මේ සුසුකා බිය මේ මිනී කන මත්ස්‍යයා හැටියට අදහස් කරේ යම්කිසි භික්ෂුවක් කවුද? යම්කිසි භික්ෂුවක් අර ලස්සන යයි කියලා යම්කිසි රූපයකට ඇල්මක් දක්වනවා නම් යම්කිසි කාන්තාවකට ඇලුම් කරනවා නම් යම්කිසි පංචස්කන්ධයකට ඒක ලස්සනයි, හරි අපූර්වයි, හරි වටිනවා, ඇස් දෙක මුතු කැට වගේ ওই විදිහට වර්ණනා කරමින් දෙතොල නාදලු වගේ ওই විදිහට වර්ණනා කරමින් ඇය පසුපස්සේම යනවා. ඇය උත්සාහ කරනවා මොකක් කරන්නද? භික්ෂුවගෙන් වටිනාකම් ඔක්කොම නැති කරන්න. භික්ෂුව සතු යම් කිසි දෙයක් තියෙනවා නම් භික්ෂුව සතු දීපලක් තියෙනවා නම් වස්තුවක් තියෙනවා නම් මොකද කරන්නේ? එය උපාය සීලීව අර කාන්තාව අර තරුණ කාන්තාව මොකද ලබා ගන්නවා. යම්කිසි භික්ෂුවක් යම්කිසි කාන්තාවකට රූමත්යයි කියලා ලස්සනයි කියලා රැවටුනොත් එහෙම ඒක හරියට කොයි වගේද? අර මිනිකන මත්ස්‍යයාට අහු වුණා වගේ සමස්තයක්ම නැති කර ගන්නවා. භික්ෂුණියට යම්කිසි පුරුෂයෙකුට අහු වෙනවා. උපාසකෙක් නම් තමන්ගේ බෙරිද ඉද්දි වෙන කාන්තාවකට රැවටෙනවා. උපාසිකාවක් නම් තමන්ගේ පුරුෂයා ඉද්දි වෙනත් පුරුෂයෙක් පසුපස්සේ යනවා. මම කියන දේ තේරෙනවද? බුදුහාමුදුරුවෝ ඒක හඳුන්වන්නේ මොකක් කියලාද? සුසුකා බිය කියලා. එතකොට මේ කතන්දරය මේ සංසිද්ධිය බුදුහාමුදුරුවෝ දේශනා කරේ 500ක් වික්ෂුන් වහන්සේ නවක පැවිද්දන්ට ඒ කාරණා හතර ආයමත් අපි මතක් කරනවා. ඌමි බිය, කුම්බීල බිය, ආවට්ට බිය සහ සුසුකා බිය. එතකොට ඌමි බිය කියලා කිව්වේ මොකද්ද? ක්‍රෝධය. මොකද්ද? ක්‍රෝධය. කුම්බීල බිය කියලා කිව්වේ පංචකාමයට ආහාරයට ගිජුකම. ආවට්ට බිය කියලා කිව්වේ පංචකාමයට බර වීම, ලොල් වීම. එතකොට සුසුකා බිය කියලා කිව්වේ කාන්තාවකට ලොල් වීම. එතන මේ කාරණා හතර පැවිදි ජීවිතය සහ මුලින් නැති කරන්ට විනාශ කරන්ට හේතුකාරක වෙනවා. එතකොට මේ දේශනාව අහලා වික්ෂුන් වහන්සේලා සතුටටපත් වුණා. වික්ෂුන් වහන්සේලා 500 දෙනා නිර්වින් මාර්ගයට අවතීර්ණ වුණා. එතකොට අපිත් අපේ ජීවිතයට මේ දහම් කාරණා හතර ඔබ උපාසක උපාසිකාවන් හැටියට මොකද වෙන්නේ? ආදේශ කරගන්න ඕනේ. අපි කිසි විටක කෝප විය යුතු නොවේ. කෝපය අපි වනසන ධර්මයක්. ආහාරයේ ගිජුකම අපි නැති කරගන්න ඕනේ. ආහාරයේ ගිජුකම මොකද වෙන්නේ? අපිට රෝග හොයාගෙන එනවා.
පංචකාමයට ලොල් වීම තුළ අපි මොකද වෙන්නේ? අපේ වටිනාකම් නැති කර ගන්නවා. අපේ ශක්තියින්, අපේ හැකියාවන් නැති කර ගන්නවා. ධර්ම මාර්ගයෙන් මොකද වෙන්නේ? ඈත් කරනවා. කායික වාචික සදාචාරයේ සහ මුලින්ම නැති කරනවා. එතකොට කාන්තාවකට ලොල් වීම තුළ, එහෙම නැත්නම් පුරුෂයෙකුට ලොල් වීම තුළ මොකද වෙන්නේ? අපේ නිවන් මාර්ගයේ සහ මුලින්ම අවහිර කර ගන්නවා. ඒක මටත් අදාළයි, ඔබටත් අදාළයි, අපි සියලු දෙනාටම අදාළයි. ඉතින් අද මගේ විනාඩි 10 දැන් ඉවර වුණා. ඒක හින්දා මීට වැඩිය මේ දේශනාව දිගු කරන්න කල්පනා කරන්නේ. මේ දේශනාවේ තවත් දිගුවක්, තව දේශනාවක් තියෙනවා. අපි දවසක කතා බහ කරනවා ඒ හා සම්බන්ධව. ඉතින් අද අපේ පින්වන්ත හැමදෙනාම මේ මොහොතේදී සතුටු සිතින් යුක්තව බුදුහාමුදුරුවෝ පිළිබඳව, සද්ධර්මයේ පිළිබඳව, ශ්‍රාවක සංඝ රත්නයේ පිළිබඳව මහා සංගීමේ යුක්තව, ශ්‍රද්ධාවෙන් සහ අවබෝධයෙන් යුක්තව මේ උත්තම අවස්ථාවට සම්බන්ධ වුණා. අපි එසේ සිත, කය, වචන කියන ත්‍රිවිධ ద్వාර වෙහෙස වෙලා බොහෝ කුසල් උපදවා ගත්තේ. එසේ ඇති කරගත්තේ මේ උත්තම වූ පුණ්‍ය ශක්තිය, මේ කුසල ශක්තිය අපේ අමල් මහත්මාණන්ගේ, නෙළුමිකා නෝනාගේ අපේක්ෂාව පරිදි ඒ තමන්ගේ සදාදරණීය පියතුමා W.H.M. පුංචිපණ්ඩා පියතුමා ප්‍රධාන කොටගත්ත ඔබ අප හැම දෙනා නමින් කාල යාත්‍රා කරන්න හේතුණු මාතෘ, පීතෘ, භාතෘ, භගිනි, කලත්‍ර, මිත්‍ර, ගුරු යනාදී සියලු ඥාති ගණයාට මේ පින් අත්පත් වේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඉදං මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු යාතයෝ. ඉදං මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු යාතයෝ. ඉදං මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු යාතයෝ. සාදු සාදු සාදු. ඒ වගේම සුජීවත්ව වාසය කරන අසාදාදරණීය මෑණියන්, ඒ වගේම නෝනා මහත්මයන්ගේ ආදරණීය පියාණන්, මෑණියන්, ඒ සියලු දෙනාටත්, අමල් මහත්මාණන්ටත්, නෝනා මහත්මියටත්, දරු දෙන්නාටත්, මේ පින්වන්ත සියලු දෙනාටත් මේ පින් අත්පත් වීමෙන් යහපතක් වේවා, ශාන්තියක් වේවා, සැනසෙල්ලක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. විශේෂයෙන් අපේ මේ පින්වන්ත හාමුදුරු අපි විශේෂයෙන් සෙත් පතන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන. අපේ හාමුදුරු මම හැමදාම කියනවා අර ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ වගේ. එස් මහින්ද හාමුදුරුවෝ සිකිම් දේශයේ මහින්ද, ඒකයි එස් කියලා කිව්වේ. තිබ්බතේ ඉඳලා ලංකාවට ඇවිදilla තමන් ලාංකිකයෙක් ලෙස හඳුන්වා දෙමින් සිංහල මිනිස්සුන්ගේ දැස් අවදි කරලා මේ සිංහලකම, මේ අපේකම, මේ අපේ වටිනාකම මේ සියල්ලක් අපිට කියා දුන්නු මහා යතිවරයන් වහන්සේ නමක්. ඒ හාමුදුරුවෝ වගේ අපේ හාමුදුරුවෝ බංග්ලාදේශයෙන් අපේ ලංකාවට වැඩම කරලා
කරන මහා සේවය සුවිශාලයි. මහින්ද හාමුදුරුවන්ට එදා තාක්ෂණික මෙවලම් තිබුණේ නැහැ. හැබැයි අපේ බංග්ලාදේශයේ හාමුදුරුවන්ට තාක්ෂණික මෙවලම් තියෙනවා. දැන් අපි ලාංකික බස හොඳට හසුරුවමින් භාෂා 7ක් උපයෝගී කරගෙන සමස්ත ලෝකයටම බණපද කියනවා අපේ හාමුදුරුවෝ. අපේ දරුවන්ට ධර්මඥානෙ මැනවින්ම ලබා දෙනවා. ආදරෙන් ලබා දෙනවා. ඕනකමින් ලබා දෙනවා. ඇතැම් විට සැර වෙනවා ගතියකුත් තියෙනවා. ඒ දරුවන්ගේ යහපතටමයි. ඒ ආදරය නිසාමයි. ඉතින් අපේ හාමුදුරුවෝ අපිට මෙවර වස් වැඩ වාසය කරමින් මේ සියලු කටයුතු නිවැරදිවම බලා ගනිමින් නිවැරදිම කළමනාකරණය කරමින් කරන මෙහි සුවිශාලයි. ඉතින් අපේ හාමුදුරන් වහන්සේගේ උත්තම ජීවිතය සියලු දෙවියන් ආරක්ෂා කරන්න ඕනේ. අපේ හාමුදුරන්ගේ උතුම් අපේක්ෂණ සරු කරගන්නට සරි කරගන්නට සියලු ශක්තියින් ලැබෙන්නට ඕනේ. මේ උත්තම කුසල ශක්ති බලයෙන් අපේ වැහුම්ගල හාමුදුරුවෝ අපේ රතනනන්ද හාමුදුරන් වහන්සේට කායික මානසික නිරෝග බව අත් වේවා. අපේ හාමුදුරන් වහන්සේ මේ ලෝකෙට බිහි කරපු ආදරණීය අම්මට ආදරණීය අප්පච්චිට මේ කුසල ශක්ති බලයෙන් කායික මානසික නිරෝග බව අත් වේවා. අපේ හාමුදුරන් වහන්සේගේ ලෝක සාසනික මෙහෙවර නිවැරදිව සිද්ධ කරගන්නට කල්යාණ මිත්‍ර ආශ්‍රය නිශ්චය නිතෙතින් ලැබේවා. ගෞතම සම්බුද්ධ ශාසනය තුලදී උතුම් නිවනින් සැනසීම අත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. පින්වන්ත මහා සංඝරුවනටත් පින්වන්ත ඔබටත් හැම දිනාටත් යහපතක් වේවා. මෙගම් වාසීන්ට මෙරට වාසීන්ට දඹදිව වාසීන්ට සීල ලෝක වාසීන්ට මේ උතුම් ත්‍රිවිධ රත්නී අනුහසින් වර්තමානයේ පවත්නා වසංගත තත්ත්වයෙන් මිදිලා යෙහෙන් සැනසීමෙන් ජීවිත ගත කරන්නට ඇති සියලු ශක්ති ලැබේවා. ලෝකයට යහපතක් වේවා. සාමය උදා වේවා. හැමදිනා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. උත්තම වූ මෙත්ත සූත්‍රය අපි දැන් සජ්ජායනා කරමු. කම්බාර සුද්ධ සෝනියන් දේවතාවුන් වහන්සේ අපගේ ඉටු දෙවියන් විශ්මකර්ම දෙවිය පුත්‍රයා අල්පේසාක්‍ය මහේසාක්‍ය දෙවියන් මේ සියලු දෙවියන්ට අපි දැන් ආරාධනා කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා පරිත්ත ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරකී සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාකාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ වාචාතං වේදිතබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි ආට පුරිස පුද්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දාකිනියෝ අංජලි කරණියෝ අනෝතරං පුඤ්ඤංකේතං ලෝකස්සාති ඒතේන සත්‍යවාචේන පාතු තං රතනත්‍රයං ඒතේන සස්සවාචේන පාතු තං රතනත්‍රයං ඒතේන සස්සවාචේන පාතු තං රතනත්‍රයං කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අවිසමේස සාකෝ යුජෝච සුජෝච සුවසෝ සස්සමුදුවනතිමානි සන්තෝසකෝච සුවරෝච ආපකේචෝච සල්ලහුකවෝති සන්දින්දයෝස නිපකෝච ආපගාභෝ කුලේසු අනනුගේග්ගෝ නචකොද්දං සාසයේ කිංසියේන විහායෝ පරේ උපවවදියොං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා ඒකේචි පාන භූතාති තසාවතතා විරාවා අනවසේසා දීගාවායේ මහන්තාවා මාජිමාරස්සකානුකතුලා දේටාවායේ වයාදේටා
संप्रियाविदूरे भूतावसंभवेसि वा साब्बे सत्ता भवन्तु सुखितात्मा न परो परन्निको वेद नाति मायेत कात्तसिनं कंसि व्यारोसना पटिग संज्ञा नय्यमय्यास दुःखमेसेयं माता यता नियम बोतं आयुषा एकवत्तमनुराके एवं सर्वभूतेषु मानसंभावये अपरिमाणं मेत्तं स सर्वलोकस्मिन् मानसंभावये अपरिमाणम् उद्दंगदोषतिरियंच असंवादं अवेरं असपतं तेतं सरं निसिन्नो वा सयानो वा यावतस्य विगतमिद्धो एतं सतिं अदितेय ब्रह्ममेतं विहारं निदमाहु दिटिं च अनुपगम्यशीलवा दासनेन सम्पन्नो कामेषु विनयगेदं नहि जातु गावसेयं पुनरेति एतेन शास्त्रवाचेन दुःखायोपशमन्तु ते एतेन शास्त्रवाचेन भयायोपशमन्तु ते एतेन शास्त्रवाचेन रोगायोपशमन्तु ते सब्बेतियो अविभाजन्तु सब्बरोगो विनाशतु माते भवात्वान्तरायो सुखी दीर्घायुको भव भवतु सर्वमङ्गलं राखन्तु सर्वदेवता सर्वबुद्धानुभावेन सदा सोते भवन्तु ते भवतु सर्वमङ्गलं राखन्तु सर्वदेवता सर्वधर्मानुभावेन सदा सोते भवन्तु ते भवतु सर्वमङ्गलं राखन्तु सर्वदेवता सर्वसङ्गानुभावेन सदा सोते भवन्तु ते नाकातया कभूतानं पापग्रहनिवारणं परेतासानुभावेन हन्तु ते समुपादवे नाकातया कभूतानं पापग्रहनिवारणं परेतासानुभावेन हन्तु ते समुपादवे
යක්ඛ භූතානං පාපග්ගහ නිවාරණ පරිත්තාසානුභාවේන අන්තු තේ සංඋපද්දවේ ආකාසට්ඨාස බුම්මාඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨාස බුම්මාඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨාස බුම්මාඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ත්වං සදාති සුපත්තිවා 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 සම්මා සම්බුදු සරණයි අභිවාදන සීලස නිච්ඡං වත්තාපසායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං වලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවසේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමීජතු සාදු 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 තෙරුවන් සරණයි අපේ හිතයිශීනි පින්වත්නි අපි මේ උත්තම වූ කුසල ශක්ති බලයෙන් අපේ ඉඳුලහේනි සීලවතී මැණිකේ මහෝපාසිකාවන් හට කායික මානසික නිරෝග බව ප්‍රාර්ථනා කරමු සාදු 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 කියලා. ඒ වගේම පින්වන්ත ඔබ අප හැමදෙනා නමින් යම් බඳු අම්මා කෙනෙක් අප්පච්චි කෙනෙක් වැඩිහිටියෙක් අසනීපයෙන් ඉන්නවා නම් මේ උතුම් පිළිතේ අනුහසින් මේ කුසලාන ධර්මවල අනුහසින් ඒ හැමදෙනාම සුවපත් වේවා කියලා අපි සාදුනාද පවත්වනවා. සාදු සාදු සාදු. හෙට දවසේදී මේ උදාරතර මහා පින්කම පැවැත්වෙනවා. එහෙමනම් අපි හෙට දවසේදී නැවත මුණ ගැසෙවි. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.